සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කම්මස්සකා මානව සන්තා කම්මදායාදා කම්මයෝනි කම්ම බන්දු කම්ම පටිසරණා කම්මං සන්තේ විභජති අදිදං හීනප්පනීතතායති. හොඳයි වාසනාවන්ත පින්වත්නි, මේ උතුම් පොසොන් පොහොය දවසේ ඊටම ගෞරවයෙන් ආර්.ටී.වී. ටෙලිවිෂනය ඔස්සේ ඔබට නිවසේ සිටින හෝ කුමන ස්ථානයක ඉඳලා හරි සිල් සමාදන් වෙලා ඉන්න ඔබට, සිල් සමාදන් නොවි ධර්ම ශ්‍රවණය කරන පිරිස් ඉන්නවා. ඉතින් මේ සියලුම දෙනාට ඉතින් ආර් ටෙලිවිෂනයේ මේ උතුම් පොහොය දවසේ ඔබට ධර්ම දානමය පින්කම සිද්ධ කරන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුණු උතුම් දහම් කරුණු මේ නිවනේ දොරටුව විවර කරගන්න, තමන්ගේ ජීවිතවල තිබෙන අඩුපාඩු සකස් කරගන්න තමයි මේ ධර්ම දේශනාවන් මේ විදියට විකාශනය කරන්න. ඉතින් ඒ නිසා අපි ධර්ම දේශනාවට ප්‍රථමයෙන් ධර්ම ශ්‍රවණය කරන්න මත්තෙන් පින්වත් අම්මලා තාත්තලා දුව දරුවෝ එකතු පාදා වෙලා ධර්ම ශ්‍රවණය කරන ඔබ සියලුම දෙනාත් ධර්මයේ දේශනා කරන මමත් අද දවස තුල සිද්ධ කරගන්න යෙදුණු මේ ධර්ම දේශනාවේ කුසලානිසංස ධර්ම බලයත් ඔබ සියලුම දෙනා විසින් අද දවස තුල රැස් කරගත් උතුම් කුසල බලයනුත් අපි පොඩි ප්‍රාර්ථනාවක් සිද්ධ කරලා ධර්ම දේශනාව ආරම්භ කරමු. මොකද්ද මේ ප්‍රාර්ථනාව? අපි කවුරුත් දන්නවා මේ ලෝකය, මේ ලංකාව අද මේ පත් වෙලා තියෙන වසංගත රෝග, ඒ වගේම මේ කොරෝනා ව්‍යසනය වගේම ගම් වතුරෙන් පීඩාවටපත් ජනතාව සිටිනවා. ඉතින් මේ ස්වාභාවික විපත් අපි ප්‍රාර්ථනාවක් කරමු අද මේ උතුම් පොසොන් පොහොය දවසේ කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් වෙලා සිටින සියලුම දෙනාටත්, අනික් ගම් වතුර ආදී දේවල් වලින් පීඩාවට පත් වෙලා සිටින සියලුම දෙනාටත්, විශේෂ වශයෙන් මේ කොරෝනා ව්‍යසනයට පත් වෙලා දුක් පීඩා විඳින ලංකා වාසී සියලුම දෙනාටත්, ලෝක වාසී සියලුම දෙනාටත් උතුම් දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණයෙන් මේ ව්‍යසන කරදර දූරින් භූත භාවයට පත් වෙලා තුන්රුවන්ගේ ආශිර්වාදය, සත සාන්තිය ආරක්ෂාව සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරන ගමන් ධර්ම දේශනාව ආරම්භ කරමු. පින්වත්නි, අද පොසොන් පුර 15ක් පොහොය දවසේ ඊටාම ගෞරවයෙන් අපිට ලංකා වාසී මිනිස්යන් හැටියට අද දවස තුල ඊටාම ගෞරවයෙන් සිහිපත් කරන්න පුළුවන් දිනයක් තමයි මේ පොසොන් පොහොය දවස. මොකද අද මේ විදිහට ස්වාමින් වහන්සේ නමක් ධර්මයේ දේශනා කරන්නේ,
ඔබට දහම් කරුණක් ඇසෙන්නේ ඔබට අපට මේ ත්‍රිපිටකය මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුණු මේ ධර්මය අද අපිට තියෙන්නේ අද වගේ පොසොන් පුර 15ක් පොහොය දවසේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරපු නිසා. ථේරවාදී බුදුදහම රැගෙන තමයි ලංකාවට වැඩම කරේ. බුද්ධ පරිනිර්වාණයෙන් වසර 239ක් කට පසුව තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරන්න පින්වත්. ධර්මාශෝක රජතුමාගේ පුතා වන මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මේ ඉත්තිය උත්තිය සබ්බල කියන මේ රහතන් වහන්සේලාත් බද්දසාල කියන ඇතුළු මේ මහා රහතන් වහන්සේලාත් ඒ වගේම ෂට් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේත් ඒ වගේම අනාගාමී වුණු බණ්ඩුක උපාසක ඇතුළු මේ ධර්ම දූත පිරිස තමයි පින්වත්නි මේ පොසොන් පොහොය දවසේ ලංකාවට වැඩම කරන්නේ. ලංකාවේ වකට හිටපු දේවානම්පියතිස්ස රජතුමා අපි කවුරුත් දන්නවා. පොඩි කාලේ ඉඳන් අහලා තියෙන දෙයක් තමයි පින්වත්නි මේ මුවදඩේ මේ යන අතරතුර තමයි මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරන්නේ. ඒ වැඩම කරලා ප්‍රශ්න විචාරලා ඉන්න අනතුරුව මේ දේවානම්පියතිස්ස රජතුමාගේ ප්‍රඥාව කොපමණ දුරට තියනවද යන්න විමර්ශනය කරලා තමයි චුල්ලහත්ති පදෝපම සූත්‍රය මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරන්නේ. මේ සූත්‍ර දේශනාවේ ගැබ්බලා තියෙනවා බුද්ධ රත්නය ගැන, ධර්ම රත්නය ගැන, මහා සංඝ රත්නය ගැන, ඒ වගේම කර්මඵල විශ්වාසය ගැන. අකුසල කර්මයක් කරොත් ඒකේ විපාක කොහොමද ලැබෙන්නේ? කුසල කර්මයක් කරොත් ඒකේ විපාක කොහොමද ලැබෙන්නේ කියන මෙන්න මේ කාරණා ගැබ්බලා තියෙනවා පින්වත්නි. ඉතින් මේ සූත්‍ර දේශනාවේ අවසානයේදී මේ දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු මේ පිරිස තුන්රුවන් සරණ ගිය පුද්ගලයෝ බවට පත් වෙනවා. ඉන් අනතුරුව තමයි පින්වත්නි මේ ලංකාවේ සම්මතයක් හැදෙන්නේ ලංකාවේ ප්‍රධානියා රජ කෙනෙක් පත් වෙනකොට ඒ රජ කෙනා අනිවාර්යෙන් බෞද්ධයෙක් විය යුතුයි. ඒ නිසාවෙන් තමයි අද මේ වර්තමාන වෙනකොටත් ලංකාවේ ජනාධිපති කෙනෙක් වෙනවා නම් එයා බෞද්ධයෙක් විය යුතුමයි කියන සම්මතය ඇති වුණේ. ඉතින් ඒ නිසා ලංකා වාසී සියලු දෙනාට බෞද්ධ ජනතාවට පමණක් නෙවෙයි හැම දිනාටම වැදගත් වෙන පොහොයක් තමයි පොසොන් පොහොය දවස. විශේෂයෙන් බෞද්ධ ජනතාව පොසොන් පොහොය දවස, වෙසක් පොහොය දවස මේ ආදී විශේෂ පොහොයවල් වල වෙසක් කාලයට වෙසක් උත්සව, පොසොන් කාලයට පොසොන් උත්සව පවා පවත්වනවා. ඉතින් අද මේ පොසොන් පුසුර 15ක් පොහොය දවසේ පින්වත්නි මේ කොවිඩ් වසංගතය නිසා අපිට ඒ උත්සව වලින් බැහැරව සෞඛ්‍ය නීති පිළිපදිමින් තමයි පොසොන් පොය මේ විදිහට අපිට සිද්ධ කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබ නිවසේ සිට හෝ ඔබට පුළුවන් ස්ථානයක ඉඳලා අද දවස තුල සිල් සමාදන් වෙච්ච පින්වත් පිරිස් ඇති, සිල් සමාදන් නොවිච්ච පිරිස් ඇති. නමුත් මේ සියලුම දෙනා ධර්මය ශ්‍රවණය කරනවා ඇති. මොකද මේ කාල සීමාව වෙනකොට පින්වත්නි මේ සබහදහමෙන් දෙන මේ දඬුවම් මිනිස්සයා විසින්ම තමන්ම කරගත්ත දේවල් නිසා. ඒ නිසා මේ කාලේ අපේ ජීවිතෙත් කොයි මොහොතේ කොයි වෙලේ නැති වෙයිද කියලා අපිට කියන්න බෑ. ඒ නිසා අපේ ජීවිතයට රැඳෙන්නේත් ජීවිතේ මේ ජීවත් වෙලා ඉන්න කාලය තුල රැස් කරගන්නා වූ කුසල අකුසල් දෙක පමණයි. මරණ මංචකයේ කිට්ටු වෙනකොට අපේ හිතට කුසල් සිතුවිල්ලක් පැමිණියොත් අපි සුගතිගාමි ස්ථානයක උත්පත්තිය ලබනවා. අකුසලයක් හිතට ආවොත් අපි අපායට යනවා. පින්වත්නි කුසල කර්මයක් කරලා දිව්‍ය ලෝක යනවා වගේම තමයි අකුසල කර්මයක් කරලා අපායට ගියොත් ඒකෙන් එකපාරම මිදෙන්න බෑ.
කල්ප ගාණක් මේකේ දුක් විඳින්න වෙනවා. අපි එක තිරිසන් ආත්මයක් හරි ලැබුවොත් අපිට ඒකේ කල්ප ගාණක් දුක් විඳලා තමයි මනුෂ්‍ය ආත්මයක් ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ප්‍රාර්ථනාවන් කරගන්න තමන්ට ඉඩ ලැබෙන හැම මොහොතකම දාන සීල භාවනා කියන පින්කම් සිද්ධ කරගන්නවා. තමන්ගේ ජීවිතේ පිනෙන් පෝෂණය කරගන්නවා. බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නු නිවන් දොරටුව විවර කරගෙන මේ සසර ගමන කෙටි කරගන්නවා කියන ප්‍රාර්ථනාව හිතේ තබාගෙන ධර්ම ශ්‍රවණය සිද්ධ කරන්න. පින්වත්නි, අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගන්න යෙදුනේ චුල්ලකම්ම විභංග සූත්‍රය. මේ චුල්ලකම්ම විභංග සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ තමයි තියෙන්නේ. චුල්ලකම්ම විභංග සූත්‍රය සහ මහා කම්ම විභංග සූත්‍රය කියලා සූත්‍ර දෙකක් මෙහි සඳහන් වෙනවා. මේ දෙකේම සඳහන් වෙන්නේ පින්වත්නි මේ කර්මය ගැන. මේ ලෝකයේ මේ මිනිස්සු ඉපදෙනකොට নানা ප්‍රකාර විදිහකට මිනිස්සු ඉපදෙනවා පින්වත්නි. ඒ ඉපදෙන්නේ මේ කර්මය සොකීය කොට ඇති නිසා. මම මුලින් සඳහන් කරපු ගාථාවේ තේරුම තමයි මේ බුදුරජාණන් වහන්සේ සුභ මානවකයට සඳහන් කරපු මේ සූත්‍ර දේශනාවන් දෙකෙන් චුල්ලකම්ම විභංග සූත්‍රය අද දවසේ තෝරාගත්තේ ඔබට සරලව පැහැදිලි කරන්න පුළුවන්. මේ ලෝකයේ මිනිස්සෙක් කියන පුද්ගලයා, මිනිස්යෝ කියන කොටස নানা ප්‍රකාර විදිහට කොටස් වශයෙන් බෙදෙන්නේ ඇයි? සමහර මිනිසුන්ට සල්ලි තියෙනවා, සමහර මිනිසුන්ට සල්ලි නැහැ. සමහර මිනිසුන්ට ප්‍රඥාව තියෙනවා, සමහර මිනිසුන්ට ප්‍රඥාව නැහැ. සමහර මිනිසුන්ට ඉපදිච්ච දාපටන් ලෙඩ රෝග ඇති වෙනවා, සමහර මිනිස්සු ඉපදිච්ච දවසේ ඉඳන් නිරෝගීමත්ව ඉන්නවා. මේ මොන කර්මයන් කරන නිසා වෙන්ද මේ විදියට මිනිස්සයා කොටස් වශයෙන් බෙදෙන්නේ කියන එක මේ චුල්ලකම්ම විභංග සූත්‍රයේ සඳහන් වෙනවා පින්වත්නි. ඒ නිසා මේ සමාජයට ගැළපෙන මේ මිනිස්සයා කියන පුද්ගලයා නිතර දෙවේලේ ඇයි අපිටම මෙහෙම වෙන්නේ? ඇයි අපි මේ විදිහට උපදින්නේ? කියලා කනගාටුවට කනස්සල්ලට පත් වෙන පිරිස් සමාජයේ ඉන්නවා. මේ ලෝකේ කොයි මිනිස්සයා ගත්තත් ඒ මිනිස්සයාගේ ජීවිතේ අඩුපාඩුවක් පෞද්ගලිකව හරි තියෙනවාමයි. ඒ හැම දෙයකටම කරුණ මොකද්ද? හේතුව මොකද්ද පින්වත්නි? මේ කර්මය. ඒ නිසා අපි දෙයක් කරන්න කලින් ඒ දේ 100,000 වාරයක් අපි හිතන්න ඕනේ කියන එක මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙනවා. මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුනේ මේ සුභ මහානවකයා ආරම්භය. මේ සුභ මහානවකයාගේ කතා පුවත මම කෙටියෙන් සඳහන් කරන්නම්. මේකේ වැදගත් වෙන්නේ පින්වත්නි මේ සුභ මහානවකයා බුදුරජාණන් වහන්සේගෙන් අහන ප්‍රශ්න 14ක් තියෙනවා. මේ ප්‍රශ්න 14ටම බුදුරජාණන් වහන්සේ ඊටාම හොඳින් සරලව කරුණාවෙන් පිළිතුරු දෙනවා. මේක තමයි අපේ ජීවිතයට ගන්න තියෙන ප්‍රධාන කරුණු 14 මේ සූත්‍ර දේශනාවේ. මේ සුභ මානවකයාගේ පියතුමා තමයි තෝදෙය්‍ය බ්‍රාහ්මණයා කියලා කියන්නේ. මේ තුදී කියන බ්‍රාහ්මණ ගමේ ඉපදෙන මේ තෝදෙය්‍ය බ්‍රාහ්මණයා මෙයා මේ ගමේ ප්‍රධානියා වශයෙන් ඉපදිලා මෙයාට පුතෙක් ඉපදෙනවා සුභ මහානවක කියලා. මෙයා අතිශයින් ලස්සන ප්‍රියමනාප පුතෙක් නිසා තමයි මෙයාට සුභ කියන නම තියන්නේ. නමුත් මේ තෝදෙය්‍ය බ්‍රාහ්මණයා මිත්‍යා දෘෂ්ටිකයෙක් නිසා කාටවත් දන් දෙන්නේ නැහැ, සිල්වත් ගුණවත් කෙනෙක් දැක්කාම ගරු බුහුමන් කරන්නේ නැහැ, වන්දනාමාන කරන්නේ නැහැ. ඉතින් මේ වගේ පුද්ගලයෙක් තමයි හරි ලෝභයි, ධනය රැස් කරාට කාටවත් දෙන්නේ නැහැ, හැමදේම රැස් කරගෙන තියාගෙන ඉන්නවා. තමන්ගේ පුතාටත් පින්වත්නි ඒ විදිහටම තමයි උගන්වන්නේ. ජීවිතේ රැස් කරන දේවල් කාටවත් දෙන්න එපා, දන් දෙන්න එපා, තියාගෙන තමන්ගේ දේට චුට්ට වියපැහැදම් කරගන්න. ඒ විදිහට පුරුදු කරපු නිසා පින්වත්නි මේ පුතත් ඒකටම පුරුදු වෙනවා. මේ තෝදෙය්‍ය බ්‍රාහ්මණයා මෙහෙම ටික කාලයක් ඉඳලා එයාගේ ආයු කාලය අවසන් වෙලා පින්වත්නි මරණයටපත් වෙනවා. බලන්න පින්වත්නි මෙයා මරණයටපත් වෙලා මෙයාගේ තිබ්බ ලෝභකම නිසා,
මෙයාගේ තිබ්බ තණ්හාව නිසා කිසිම වැඩිහිටි කෙනෙක්ට සිල්වත් ගුණවත් කෙනෙක්ට ගරු බුහුමන් නොකරපු නිසා මෙයා ඒ ගෙදරම සුනකෙක් වෙලා ඉපදෙනවා. පින්වත්නි මෙයා සුනකෙක් වෙලා ඉපදිලා මේ සුබ මහානවකයාට හරි ලෙන්ගතුයි. කරුණාවෙන් තමයි ඉන්නේ. මේ සුබ මානවකයාත් හරි ආදරෙන් තමයි මේ සුනකයා හදන්නේ. නමුත් පින්වත්නි මේ සුබ මානවකයා දන්නේ නැහැ මේ ඉන්නේ තමන්ගේ තාත්තා කියලා. හරි සෙනෙහසෙන් මේ දෙන්න මේ විදිහට ජීවිතේ ගත කරනකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ හිමිදිරි උදෑසන අවදි වෙලා මේ බුදු ඇසින් බලනවා කාටද මම පිහිට වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ චරිතය ගත්තාම පින්වත්නි අපි දන්න දෙයක් තමයි හිමිදිරි උදෑසන බුදුරජාණන් වහන්සේ අවදි වෙලා මේ බුදු ඇසින් බලනවා ලෝකේ දිහා. මේ ලෝකේ දිහා බලලා අද කාටද මම උපකාර කරන්නේ? අද කාටද පින තියෙන්නේ වාසනාව තියෙන්නේ මගෙන් උපකාර ලබන්නේ කියලා බලනවා. ඉතින් පින්වත්නි එදා අහුවෙනවා මේ සුබ මානවකයා සහ මේ සුනකයා. මේ දෙන්න අතර තියෙන මේ කතන්දරය මේ විස්තරය බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට පෙනෙනවා. මේ සුබ මහානවක කියන තරුණයා යහමගට ගන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේට වැටහෙනවා. පේනවා. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේක බුදු ඇසින් දැකලා බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නයත් නැතුවම තනියම මේ නිවසට වඩිනවා. මේ නිවසට වඩින්නේ පින්වත්නි මේ සුබ මහානවකයා නැති මොහොතක. මේ සුබ මහානවකයා නැති මොහොතක පින්වත්නි මේ නිවසට බුදුරජාණන් වහන්සේ වැඩම කරන අවස්ථාවේ ඒ ගෙදර ඉන්න සුනකයා හයියෙන් බුරාගෙන බල්ලා පැනගෙන එනවා බුදුරජාණන් වහන්සේ සපා කන්න වගේ. මේ හයියෙන් බුරාගෙන එන මේ සුනකයාට බුදුරජාණන් වහන්සේ පින්වත්නි යම් කිසි දෙයක් සඳහන් කරාම මේ සුනකයා දුවගෙන යනවා ගෙදරට. ලැජ්ජාවෙන් වගේ තමයි යන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පින්වත්නි තෝදෙය බ්‍රහ්මණය ඔබ ජීවත් වෙලා මනුෂ්‍යාත්මේ හිටපු කාලේ ලෝභකමෙන් දන් දෙන්නේ නැතුව ඉඳලා සුනකෙක් වෙලා ඉපදුනා. දැන් ගෞතම බුදුරජාණන් වහන්සේට හිරිහැර හිංසා පීඩා කරන්න ඇවිල්ලා ඔබ අවීචි මහ නරක ඉපදෙන්න දෙන්නේ. මෙන්න මේ කාරණාව මේ සුනකයට වැටහුණ නිසා තමයි පින්වත්නි දුවගෙන ගිහිල්ලා ලැජ්ජාවෙන් හැංගෙන්නේ. බුදුරජාණන් වහන්සේ විහාරස්ථානයට වඩිනවා පින්වත්නි. මේ අතරතුර මේ සුබ මානවකයා නිවසට එනවා. නිවසට ඇවිල්ලා බලනවා මේ සුනකයා කෝ බලනකොට මෙයා අලු ගොඩක නිදියගෙන ඉන්නවා. කවදාවත් මේ සුනකයාට එහෙම නිදියන්න දීලා නැහැ. කන්න බොන්න හොඳට දුන්නා. හොඳ තැනක් සකස් කරලා තිබ්බ නිදිය ගන්න ඉඳ ගන්න. ඉතින් මේ හැමදේම අයින් කරලා මෙයා අලු ගොඩේ ඉඳගෙන ඉන්නකොට මේ සුබ මහානවකයාට හරි කේන්තියක් ඇති වෙනවා. කේන්තියක් ඇති වෙලා අහනවා මෙයා මේ අලු ගොඩේ ඇයි මෙහෙම ඉන්නේ? ගෙදර සේවක සේවිකාවෝ කියනවා මෙන්න මෙහෙම බවත් ගෞතමයන් වහන්සේ ආවා. මෙන්න මේ විදිහට ඔබතුමාගේ තාත්තගේ නම කියලා කතා කරා. ඒ වෙලාවේ තමයි මේ සුනකයා ලැජ්ජාවෙන් ඇවිල්ලා අලු ගොඩේ ඉන්නේ. මෙයාට හරියට කේන්ති යනවා තමන්ගේ තාත්තව මතක් කරලා බුදුරජාණන් වහන්සේ බැනපු නිසා. බුදුරජාණන් වහන්සේ බැන්නේ නැහැ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරලා දුන්නේ මේ අවීචි මහ නිරේට වැටෙන්න එපා කියලා. ඊටාම කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරා. මේක සුනකයාට කියපු නිසා මේ සුබ මහානවකයා දන්නේ නැහැ පින්වත්නි මේ ඉන්නේ තමන්ගේ තාත්තා කියලා. ඉතින් මේ සුනකයෙක්ට තාත්තගේ නම කියපු නිසා තමයි මේ සුබ මහානවකයාට කේන්ති යන්නේ. ගෞතමයන් වහන්සේ මුණ ගැහෙන්න මේ සුබ මානවකයා එනවා. හරි කේන්තියෙන් එන්නේ. නමුත් පින්වත්නි බුදුරජාණන් වහන්සේ ළඟට කිට්ටු වෙනකොට මේ සුබ මහානවකයාගේ කේන්තිය යටපත් වෙනවා. අපි දන්නවා පින්වත්නි මේ සමාජෙත් යම් කිසි පුද්ගලයෙකුට කේන්තියක් ආවනම් ඒ පුද්ගලයා ඒ කේන්තිය ආපු කෙනා සමහර විට හොයාගෙන යනකොට හරි ඒ පුද්ගලයා හම්බෙනකොට හරි ඒ කේන්තිය නිවෙනවා ටික වෙලාවක් ගියාම. ඉතින් මේ සුබ මානවකයාගේ කේන්තිය නිවිලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ගෞරවය කරන්නේ කොහොමද කියලාවත් දන්නේ නැහැ. ඒ නිසා එහෙම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා එකත් පසක ඉන්නවා. ඉඳලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ගෙදර ඉන්න සුනකයාට මගේ
තාත්තගේ නම කියලා කතා කරාද? බුදුරජාණන් වහන්සේ කියනවා ඔව් කියලා. ඒ වෙලාවේ මේ සුබ මානවකයා කියනවා මගේ පියාට සුනකයාට මගේ පියාගේ නම කියලා කතා කරේ කුමක් නිසාද බුදුරජාණන් වහන්සේ? මගේ පියා ඉන්නේ ස්වර්ගයේ. මගේ පියා හොඳ තැනක උත්පත්තිය ලැබලා තියෙන්නේ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා සුබ මානවකය ඔය ගෙදර ඉන්න සුනකයා තමයි ඔබේ පියා. ඔය නිවසේ 4 මහා නිධානයක් තියෙනවා. ඔබගේ පියා මේ 4 මහා නිධානේ හරි තෘෂ්ණාවෙන් රැකබලා ගත්ත නිසා ඔයාටවත් ඒක සඳහන් කරේ නෑ මානවකේ. ඔබටත් ඒ සඳහන් නොකර පියතුමා රහසින්ම මේ 4 මහා නිධානේ රැකපු නිසා ලෝභකමින් ඔය නිවසේම සුනකෙක් වෙලා ඉපදිලා ඉන්නේ. එතකොට මේ සුබ මානවකයා අහන බුදුරජාණන් වහන්සේ මම කොහොමද ඒක පිළිගන්නේ? බුදුරජාණන් වහන්සේ කියනවා මේ සුනකයට කිරිබත් ඛණ්ඩ දීලා ඔළුව අතගාලා තමන්ගේ පියතුමාගේ නම කියලා 4 මහා නිධානේ කොතනද තියෙන්නේ කියලා අහන්න. ආන් එතකොට ඔබට ඒක පෙන්නයි. මේ සුබ මානවකයා හිතා ගන්නවා පින්වත්නි මම ගිහිල්ලා මේ දේ කරනවා 4 මහා නිධානේ පෙන්නුවොත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරේ ඇත්ත පෙන්නුවේ නැත්තම් බුදුරජාණන් වහන්සේ බොරුවක් වංචාවක් කරා කියලා උන්වහන්සේට මන් දොස් නගනවා කියලා හිතාගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදියට මේ මානවකයා සිද්ධ කරනවා පින්වත්. ඒ විදියටම 4 මහා නිධානේ හම්බෙනවා පින්වත්. වස්තු 3ක් සහ රන් කහවණු එකක් තමයි මේ 4 මහා නිධානයට වැටෙන්නේ පින්වත්. ඉතින් මේක හරිය සතුටෙන් අරගෙන සල්ලි ධනෙ තව ටිකක් වැඩි වුණා පින්වත්නි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ ඇත්ත නිසා මෙයා හරිය සතුටෙන් දුවගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට নমස්කාර කරලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කරපු දේ සත්‍යයක්. මට ඒ නිධානය හම්බුණා. නමුත් බුදුරජාණන් වහන්සේ මට මගේ ජීවිතේ විසඳ ගන්න බැරි ප්‍රශ්න 14ක් තියෙනවා. මම ඉන්න පඬිතයන් ළඟට ගියා. උගත් මිනිස්සු ළඟට ගියා. මේ කිසි කෙනෙක් මේ ප්‍රශ්න වලට විසඳුම් මට දුන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. මට ඔබ වහන්සේගෙන් මෙන්න මේ ප්‍රශ්න 14 අහන්න ඕන. මෙන්න මේ මානවකයා පින්වත්නි ආන් එහෙම මොහොතේ තමයි මේ ප්‍රශ්න 14 අහන්නේ. මේ ප්‍රශ්න 14ටම තමයි බුදුරජාණන් වහන්සේ මං කලින් සඳහන් කරපු ගාථා රත්නය ගාථාව දේශනා කරන්නේ. කම්මස්සකා මානව සත්තා කම්ම දායාදා කම්මයෝනි කම්මබන්දු කම්ම පටිසරණා කම්මං සන්තේ විභජති යදිදං හීනප්පනීතතාය. මෙන්න මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්. කම්මස්සකා මානව සත්තා පින්වත්. කම්මස්සකා මානව සත්තා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මානවකය කර්මය මිනිස්යා විසින් මේ සත්වයා විසින් ලෝක සත්වයා විසින් කර්මය සොකීය කොට ඇත්තේ. කම්ම දායාද කර්මය දායාද කොට ඇත්තේ. මේ සියලු සත්වයෝ කර්මය කියනක උරුම කරගෙන ඇත්තේ. කම්ම යෝනි මේ කර්මය කියනක පින්වත්නි සැප දුක් කියන මේ දෙකටම උරුමකම් කියනවා. මිනිස්සෙක් සැපයක් ලැබුවත් ඒකට කර්මය හේතු වෙනවා. මිනිස්සෙක් දුකක් ලැබුවත් ඒ කර්මයට හේතුවක් වෙනවා පින්වත්නි. කම්ම බන්දු කර්මය කියනක නෑයෙක් වගේ හිත මිත්‍රයෙක් වගේ. කම්ම පටිසරණ මිනිස්සයෝ මේ ලෝක සත්වයෝ කර්මය පිළිසරණ කර තියෙන්නේ. කම්මං සත්තේ විභජති යදිදං හීනප්පනීතාය. මේ ලෝකේ මිනිස්සු මේ සත්වයෝ කොටස් වශයෙන් බෙදිලා තියෙන්නේ. හීන ප්‍රහීන වෙලා තියෙන්නේ මේ කර්මය නිසාය මානවකය කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කරනවා. නමුත් පින්වත්නි මේ සුබ මානවකයාට මේ ගාථාව දේශනා කරාට මේක පැහැදිලි වෙන්නේ නැහැ.
අන්න ඒ වෙලාවේ මේ සුබ මහානවකයා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට මීට වැඩිය විස්තරාත්මකව මේ ප්‍රශ්න 14ට විසඳුම් මේ ප්‍රශ්න 14ට උත්තර දේශනා කරන්න පුළුවන්ද? ආන් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්න 14 එකෙන් එකට අහලා ඒ මොන කර්ම විපාක නිසාද මේ දේවල් වෙන්නේ මේ ලෝක සත්වයාට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්. මෙන්න මේ කර්ම 14 මේ ලෝකයේ මිනිසුන්ට සිද්ධ වෙන්නේ මෙන්න මේ ප්‍රශ්න 14 මේ ලංකාවේ ඉන්න ඔබ සියලුම දෙනාටත් මේ ලෝකේ ඉන්න මිනිස්සයන්ටත් මේ ලෝකේ ඉන්න තිරිසන් සතාගේ ඉඳන් හැම කෙනෙක්ටම බලපාලා තියෙන ප්‍රශ්න තමයි පින්වත්නි මේ ප්‍රශ්න 14. ඒ නිසායි මම කිව්වේ මෙන්න මේ ප්‍රශ්න 14 ඊ타ත්ම වටිනවා තමන්ගේ ජීවිතේට. මොකද මෙන්න මේ සරල දේවල් කියලා හිතන මේ දහම් කරුණු තමයි අපේ ජීවිතේ අපි නිවනේ දොරටුව වසා ගන්න මැදිහත් වෙන්නේ. අපි කොයි විදිහට ජීවත් වෙන්න ගියත් අපි සිල්වත් ගුණවත් කියලා අපි කොච්චර හිතුවත් අපි දන්නවා අපි හැම දෙයක් ගැනම ගැටෙනවා. ඔබ හැම පොයකටම සිල් සමාදන් වෙනවා වෙන්න පුළුවන්. ඔබ භාවනා වැඩසටහන් වලට යනවා වෙන්න පුළුවන්. නමුත් ආස දෙයක් දැක්කහම ඒකට ගැටෙනවා නම් අසුබ දෙයක් දැක්කහම ඒකට ගැටෙනවා නම් දුකක් ඇති වුණාම මේ දුක හිතට දැනෙනවා වැඩි වෙනවා නම් ඒ දුකට ඇඬෙනවා නම් අපි තාමත් පුතත්ජන මිනිස්සු අපි හිත හදාගෙන නැහැ පින්වත්. සමහර වෙලාවට මේ භාවනා වැඩසටහන් වලට යන මිනිස්සු ඉන්නවා. ධර්ම දේශනා මාලාවලට යන මිනිස්සු ඉන්නවා. මේ ධර්ම දේශනා ශ්‍රවණය කරලා මේ භාවනා වැඩසටහන් වලට ගිහිල්ලා දුකක් සතුටක් උහුලා ගන්න බැරි මිනිස්සු ඉන්නවා. අනුන්ගේ දියුණුව දැකලා උහුලන්න බැරි මිනිස්සු ඉන්නවා. ඒ හැම දෙයකටම පිළිතුරු වශයෙන් තමයි මේ ප්‍රශ්න 14 මේ සුබ මහානවකයා බුදුරජාණන් වහන්සේට යොමු කරන්නේ. පින්වත්නි සුබ මහානවකයා පළවෙනි ප්‍රශ්නේ හැටියට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට තියෙන එක ප්‍රශ්නයක් තමයි මේ ලෝකේ මිනිස්සු ඇයි අල්පායුෂ වෙලා උපදින්නේ? මේ ලෝකේ මිනිස්සු ආයුෂ අඩුවෙන් ඉපදෙන්නේ ඇයි? ආයුෂ අඩු වෙලා අකාලේ මරණයට පත්වන්නේ ඇයි කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා මානවකය ඔබ දැක තිබෙනවාද මේ ලෝකේ මිනිස්සු කොටසක් ඉන්නවා ප්‍රාණඝාතය සිද්ධ කරන. මේ ප්‍රාණඝාතය එක එක ආකාරයට සිද්ධ කරනවා. වස දීලා මරනවා, ගල් මුගුරු වලින් පහර දීලා මරනවා, එක එක අවියායුධ උපයෝගී කරගෙන මරනවා, නොයෙකුත් විදියට සත්ව හිංසා කරන පුද්ගලයෝ ඉන්නවා මානවකය. මේ පුද්ගලයෝ මේ දේවල් දිගින් දිගටම සිද්ධ කරලා ප්‍රාණඝාතය දිගින් දිගටම සිද්ධ කරලා මරණ මංචකයේ ඒ දේම මතක් වෙලා අපායේ උපදිනවා. අපි දන්නවා පින්වත්නි අපායක ඉපදුනහම ඒකෙන් ගැලවෙන්න කල්ප ගාණක් යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මානවකය ඒ මිනිස්සු මේ නිරයේ දුක් විඳලා ඉපදෙමින් මැරෙමින් මේ සසර ගමන යනවා. ඒ යන අතරතුර මනුෂ්‍යාත්මයකට එන්න පුළුවන් මානවකය. මනුෂ්‍යාත්මයකට ආවත් සමහර වෙලාවකට ඒ කලලයේ ඉඳලම ඒ උපත නැති වෙන්න පුළුවන්. නැත්නම් ඉපදිලා දවසෙන් දෙකෙන් මැරෙන්න පුළුවන්. අවුරුද්දෙන් දෙකෙන් මැරෙන්න පුළුවන්. එක්ක සර්පේ දෂ්ට කරලා මැරෙන්න පුළුවන්. එක්ක වාහනයකට හැප්පිලා මැරෙන්න පුළුවන්. එක්ක සියදිවි නසාගෙන මැරෙන්න පුළුවන්. එක්ක කාගෙන් හරි ගුටි කාලා මැරෙන්න පුළුවන්. අවියායුධයකින් මොන හරි වෙලා මැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් අබ්බඝාතයේ කංග විකලයක් වෙලා හරි මැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් වසංගත රෝග හමුවේ මැරෙන්න පුළුවන් අකාලේ. මෙන්න මේක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා පින්වත්. හොඳට මතක තියාගන්න. අපි මිනිස්සු වෙලා ජීවත් වෙලා ඉන්නේ ප්‍රාණඝාතයෙන් වැළකෙන්න. ගිහියන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ගිහි පංචශීලය.
මේකේ පළවෙනි එක තමයි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ප්‍රාණඝාතයෙන් වැළකීම. එහෙනම් පින්වත්නි ඔබ මතක තියාගන්න අල්ප ආයුෂ ඇතුව අකාලේ මිය පරලෝ යන්නේ ප්‍රාණඝාතයන් සිද්ධ කරන පුද්ගලයා. ඊළඟ ප්‍රශ්නේ තමයි පින්වත්නි මේ මානවකයා අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ සමහර මිනිස්සුયો කොටසක් ඉන්නවා දීර්ඝායු සම්පත්තිය ඇතුව උපදිනවා. මේ කුමක් නිසාද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මානවකයේ ඔබ දැක තිබෙනවාද මේ ලෝකයේ සමහර මනුස්ස කොට්ටාසයක් ඉන්නවා සත්තු මරන්නේ නැහැ සිල්වත්ව ගුණවත්ව ජීවිතය ගත කරන සත්වයන්ට පුදුමාකාර විදියට ආදරේ කරුණාව දක්වමින් මුදිතා ගුණය පතුරවමින් ජීවත් වෙන කොටසක් ඉන්නවා. මෙන්න මේ කොටස මරණ මංචකයේදී කුසල කර්මයන් සිද්ධ කරගත්ත නිසා ඒ සත්තුන්ට කරුණාව දයාව දක්වපු නිසා මෙන්න මේ පුද්ගලයා මරණ මංචකයේදී දිව්‍ය ලෝක සම්පත් ලබනවා. දිව්‍ය ලෝක සම්පත් ලබලා ඒකේ දිව්‍ය සැප වින්දනය කරලා මනුස්ස ලෝකෙට ඇවිල්ලා හොඳ දීර්ඝායු සම්පත්තියක් වින්දනය කරනවා පරමායුෂ ලබනවා. ඒ සත්ව ඝාතනය නොකරපු ආනිසංස හැටියට ඒ පුද්ගලයාට අවි ආයුධයකින්වත් ගින්දරයකින්වත් වසවිසකින්වත් කිසිම හිංසාවක් පීඩාවක් වෙන්නේ නැහැ මානවකයේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්. මේ දේවල් අපේ ජීවිතවලට යොමු කරගන්න ඕනේ. අපි දන්නවා ප්‍රාණඝාතය කියන දේ අද රටේ රජයේ ඉඳන් වගේ කියන්න ඕනි දෙයක් බවට පත් වෙලා තියෙනවා. සත්තු වගේම මේ පරිසර විනාශය මේ දෙකම අද සමාජය තුල සිද්ධ වෙනවා. මේ දේවල් අපි සිද්ධ කරනකොට ඒකේ ප්‍රතිවිපාක හැටියට තමයි පින්වත්නි අපිට මේ වසංගත ලෙඩ රෝග එන්නේ. බුදුරජාණන් වහන්සේ මේ මිනිසා කියන සත්වයා පරිසරයට සම්බන්ධ කරලා ධර්මය පෙන්වලා දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරපු ගොඩක් තැන්වල වනාන්තරවල නිස්කලංකව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. එතකොට මේ පරිසරය බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක බැඳිලා තියෙනවා. ඒ නිසා අපි පරිසරයට මෛත්‍රී කරන්න ඕන. පරිසරයට ආදරය කරන්න ඕන පින්වත්නි. එහෙම නැති වුණොත් මේ සබහාදහම විසින් අපිට දඬුවම් දෙනවා. ඒක එක ප්‍රතිඵලයක් තමයි අද අපි මේ භුක්ති විඳින්නේ. ඒ නිසා ඒකේ තවත් ප්‍රතිඵලයක් තමයි මේ ප්‍රාණඝාතය කියන එක. අපි මේ දේවල් වලින් වැළකෙන්න ඕනේ, වියකෙන්න ඕනේ. අපි සත්තුන්ට පරිසරයට හැම දෙයකටම ආදරය කරන්න ඕනේ පින්වත්නි. ඊළඟ ප්‍රශ්නේ හැටියට බුදුරජාණන් වහන්සේගෙන් මේ සුබ මහානවකයා අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ උපදින මිනිස්සු අතර ලෙඩ රෝග ඇතුව මිනිස්සු උපදින්නේ ඇයි? ඉපදිච්ච දවස් ඉඳන් මරණ මොහොත දක්වා ලෙඩ රෝග ඇතුව උපදිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මානවකයෝ ඔබ දැක තිබෙනවාද මේ සමාජයේ මිනිස්සු කොට්ටාසයක් ඉන්නවා සත්ව හිංසනය කරන. සතෙකුට නිකන් ඉන්න දෙන්නේ පයින් ගහනවා, ගල් මුගුරු වලින් ගහනවා. සත්තුන්ට පමණක් නෙවෙයි මිනිස්සුන්ට පවා ඉන්න දෙන්නේ නැහැ. හිරිහැර කරන කොට්ටාසයක් දැක තිබෙනවාද? අසරණ වුණ මිනිස්සෙක් දැක්කහම ඒ මිනිස්සයා නොමරා මරණ සමාජයක් බවට අද මේ සමාජයේ බිහි වෙලා තියෙනවා. මිනිසුන්ට අපහාස කරනවා, නිඳා කරනවා. සතෙක් පේන්න බෑ ගහන මිනිස්සු අපි දැකලා තියෙනවා. ඉතින් එහෙම කරන මිනිස්සු තමයි මානවකය මේ බොහෝ ලෙඩ දුක් ඇතුව උපදින්නේ. ඒ පුද්ගලයෝ ඒවා මරණ මංචකයේ සිහිපත් වෙලා අපායේ ඉපදිලා කල්ප ගානක් දුක් විඳිලා මනුෂ්‍යාත්මයක් ලබලා ඒ මනුෂ්‍යාත්මේ විඳින්න බැරුව ඇස කන නාසය දිව ශරීරයේ කියන මේ මොකක් කුමන හෝ ලෙඩ රෝගයක් හැදිලා රෝගාබාධයක් හැදිලා එක්ක අතක් පයක් කැඩෙන්න පුළුවන්, එක්ක අංග විකල මිනිස්සෙක් වෙන්න පුළුවන්. අපි දැකලා තියෙනවා පොඩි කාලෙම සමහර ඉපදෙන ළමයි ඉන්නවා. පොඩි කාලෙම මොන හරි දෙයක් සිද්ධ වෙලා ඒ ජීවිත කාලය පුරාවට දුක් විඳින අය අපි දැකලා තියෙනවා. මොනවා හරි රෝග වසංගත ඇවිල්ලා ජීවිත කාලෙම දුක් විඳිනවා. විශේෂ වශයෙන් පින්වත්නි ඔය පිළිකා කියන දේවල්. ඒ දේවල් පවා ඇති වෙන්නේ සත්ව හිංසනය සිද්ධ කරන එකේ ඵල විපාක.
මේක බුදුරජාණන් වහන්සේ මේ සුභ මානවකයාට පැහැදිලි කරලා දුන්නාම සුභ මානවකයා ඊළඟ කරුණ හැටියට අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයේ මිනිස්සු අතර නිදුක් නිරෝගීව ජීවිතය ගත කරන මිනිස්සු ඉන්නවා. ඒ කුමක් නිසාද? ඒකටත් බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා මානවකයෝ ඔබ දැක තිබෙනවාද? මේ ලෝකේ සමහර මිනිස්සු අතර එක කොට්ටාසයක් ඉන්නවා සත්තුන්ටත් පුදුමාකාර විදියට ආදරය දක්වනවා, සෙනෙහස දක්වනවා, සලකනවා. තමන්ගේ දරුවන්ට තමන්ගේ දෙමව්පියන්ට හා සමානව මේ සත්තුන්ට සලකන මිනිස්සු දැකලා තියෙනවා. ආන් එහෙම කිසිම හිංසාවක් පීඩාවක් නොකර හැම කෙනෙක්ටම මෛත්‍රිය කරුණාව පතුරන මිනිස්සු මරණ මංචකයේදී මානවකය දිව්‍ය ලෝක සම්පත් ලබනවා ඒ කුසල කර්මයේ හේතුවෙන්. දිව්‍ය ලෝක සම්පත් ලැබලා ඒ සැප සම්පත් විඳලා මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා කිසිම ලෙඩක් දුකක් නැතුව උණක් එම්බිරිසාවක් නැතුව ජීවිතේ ඊටාම නිරෝගීමත් විදියට ගත කරනවා. ඊළඟ කාරණාව හැටියට බුදුරජාණන් වහන්සේ අහනවා මේ මානවකයාට දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ ආයුෂ අඩුවෙන් ඇයි ලැබෙන්නේ? දීර්ඝායුෂ ලැබෙන්නේ මොන හේතුවක් නිසාද? බොහෝ ලෙඩ දුක් ඇතුව ඉපදෙන්නේ කුමන හේතුවක් නිසාද? නිරෝගිමත් මිනිස්සු ඉපදෙන්නේ මොන කර්මයේ හේතු කොටගෙනද? දැන් පින්වත්නි හතරක් කරුණු දේශනා කරා. මේ කරුණු හතරම මේ සමාජය තුල තියෙන දේවල්, අපි දකින දේවල්. ඔබට හිතන්න යමක් තියෙනවා. කර්මය කියන එක කොයිතරම් බල සම්පන්නද? ජීවිත පුරාවට කර්මය කියන එක අපේ පිටිපස්සෙන් කොයිතරම් දුරට එනවද කියන එක අපේ ජීවිතේට හිතන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි පින්වත්නි මේ සුභ මානවකයා අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ ඉපදෙන මේ මිනිස්සු අතර එක කොටසක් ඉන්නවා අල්පේ ශාක්‍ය වෙලා ඉපදෙනවා. අල්පේ ශාක්‍ය කියලා කියන්නේ පින්වත්නි සමාජයට වැඩක් නැති, සමාජ පිළිගන්නේ නැති, අම්මා තාත්තට පේන්නවත් බැරි, සමාජ මිනිසු පිළිගන්නේ නැති මේ සමාජෙන් කොන් වෙලා ඉපදෙන කොටසක් ඉන්නවා බුදුරජාණන් වහන්සේ. ඒ කුමක් නිසාද? කුමන කර්මයක් නිසාද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මානවයේ ඔබ දැක තිබෙනවාද මේ සමාජය තුල ඉන්නවා මිනිස්සු කොට්ටාසයක් අනුන්ට ඉරිසියා කරන ජීවිතේ අනුන් දිහා බලලා පුදුමාකාර විදියකට ඉරිසියාවක් ඇති කරගන්නා මිනිස්සු ඉන්නවා. තව කෙනෙක් දියුණු වෙනවා දැකලා ඒකට ඉරිසියා කරන මිනිස්සු ඉන්නවා. තමන්ට වැඩිය තව කෙනෙක් හොඳ තැනක හිටියොත් ඒ දේ බලලා ඉරිසියා කරන මිනිස්සු ඉන්නවා. ඒ විතරක් නෙවෙයි පින්වත්නි අද සමාජය ගත්තාම පිට මිනිස්සු පමණක් නෙවෙයි තමන්ගේ සහෝදරියෝ පවා දියුණු වෙනවට තව සහෝදරයෙක් ඉරිසියා කරන සමාජයක් බවට පත් වෙලා තියෙනවා. ඉරිසියාවට පත් වෙලා පින්වත්නි මේ සමාජයේ මිනිස්සු කවුරු හරි සල්ලි තියෙන මිනිස්සෙක් දුක් විඳලා ජීවිතේ ගොඩනගා ගත්තාම මේ මිනිස්සයා හොරකම් කරලා හරි තමයි ඒව කරන්න ඇත්තේ කියලා ඉරිසියා කරන මිනිස්සු ඉන්නවා. මාන්න අධිකව ජීවත් වෙන මිනිස්සු ඉන්නවා ඉරිසියාවෙන්. අරයා මට වැඩිය ලස්සන නෑ කියලා, අරයා මට වඩා ලස්සනයි කියලා හරි ඉරිසියා කරන මිනිස්සු ඉන්නවා. අර මිනිස්සයා කාර් එකක් අරන් වාහනයක් අරන් කියලා ඉරිසියා කරන මිනිස්සු ඉන්නවා. මෙන්න මේ ඉරිසියා කිරීමේ අකුසල කර්මයක් හැටියට තමයි පින්වත්නි අල්පේ ශාක්‍ය වෙලා මේ සමාජ කීර්ති නාමයක්වත් නැතුව ඉපදෙන මිනිස්සු ඉන්නේ. අනුන්ට ඉරිසියා කරාම අපි දන්නවා සමහර තැන් තියෙනවා මොකක් හරි සභාවක හරි කවුරු හරි ස්ටේජ් එකකට නැගලා හරි මොකක් හරි දෙයක් ඉදිරිපත් කරන අවස්ථාවල මේ සමාජයේ තියෙන සංස්කෘතියක් තමයි අත්පොලසන් දෙන එක. අපි සමහර උදවිය දැකලා තියෙනවා ස්ටේජ් එකට නගින පුද්ගලයාට අත්පුඩියක්වත් ගහන්න නැති ඉරිසියා කරන මිනිස්සු ඉන්නවා. ඉතින් එහෙම ඉරිසියා කරාම ඒ ලැබෙන අකුසල කර්මයක් තමයි අල්පේ ශාක්‍ය වෙලා ඉපදෙනවා. අල්පේ ශාක්‍ය වෙලා කියන්නේ මේ සමාජ ගණන් ගන්න නැති, කීර්ති නාමයක් නැති, සමාජ පැත්තකට වෙලා ඉන්න වෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේවා හොඳට හිතලා බලන්න. මේ කරුණු ජීවිතයට ගන්න. මේවා තමයි අපේ ජීවිතේ කර්මය පිටිපස්සෙන් එන්නේ. අපි ගියාත්ම භාවවල කරගත්ත
කුසල් අකුසල් දෙක තමයි මේ කර්මයේ පිටිපස්සේ එන්නේ. ඒ නිසා මේ දේවල් පින්වත්නි අපි හොඳට හිතලා බලලා නුවණින් අවබෝධ කරගත යුතු කරුණු වෙනවා. එතකොට මේ සුබ මහානවකයා පින්වත්නි ඊළඟ කාරණාව හැටියට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ ඉපදෙන මිනිස්යන් අතර මහේශාක්‍ය වෙලා කොටසක් උපදිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුබ මානවකය මේ සමාජය තුල මේ මිනිස්සුયો ජීවත් වෙන සමාජය ඔබ දැක තිබෙනවාද? අනුන් දියුණු වෙනවා දැකලා ඉරිසියා නොකර සතුටටපත් වෙන මිනිස්සු. අනේ තව තවත් මේ මිනිස්සු දියුණු වෙන්න ඕන. තව තවත් මේ මිනිසුන්ට හරියන්න ඕන. මේ වගේ හොඳ මිනිස්සු ළඟ මේ වගේ හොඳ මිනිස්සු ආශ්‍රය කරන්න ලැබීමත් අපිට මහා භාග්යක් කියලා හිතන මිනිස්සු ඉන්නවා මානවකේ. ආන්ගේ මිනිස්සු මරණ මංචකයේදී ඒ දේ සිහි කරගෙන ඒ කුසල බලයෙන් අනුන්ට ඉරිසියා නොකරපු කුසල බලයෙන් අද සමාජය තුල තිබෙනම දෙයක් ඉරිසියාව කියන එක. බලන්න ඉරිසියාව කියන අකුසල කර්මය නිසා අපිට කොයි විදිහේ කර්ම විපාකද හම්බෙන්නේ. තමන්ගේ හිතින් හිතලා බලන්න. මම කාටද ඉරිසියා කරලා තියෙන්නේ? එහෙම දෙයක් තමන්ගේ හිතේ කරගෙන තියෙනවා නම් පින්වත්නි ඒ දේවල් අපි ජීවිතයේ අඩුපාඩු වැඩියට හදා ගන්න ඕනේ. ඒ නිසා තමයි මේ දුර්ලභ මනුෂ්‍යාත්මයක් ලැබලා බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ පවතින කාලයක අපි උත්පත්තිය ලැබලා තියෙන්නේ. ඒ නිසා මේ ධර්මය ඊටාම මනවින් අවබෝධ කරගන්න. මේ ධර්මයේ සුදුරෙද්දට නෙවෙයි, මේ ධර්මයේ සිවුරට නෙවෙයි තියෙන්නේ. මේක තමන් විසින් අවබෝධ කරගන්න ඕන දෙයක්. නිසා මේ නිවැරදි මේ ධර්මය තමන් අවබෝධ කරගන්න. අල්පේශාක්‍ය වෙලා ඉපදෙන්න හේතුව තමයි අනුන්ට ඉරිසියා කිරීම. මහේශාක්‍ය වෙලා ඉපදෙන්න හේතුව තමයි ඉරිසියා නොකර තව කෙනෙක් නැගිටිනකොට සතුටින් බලාගෙන ඒකට උදව් කිරීම සහ ආශිර්වාද කිරීම. ඊළඟ කාරණාව හැටියට බුදුරජාණන් වහන්සේගෙන් සුබ මහානවකයා අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ මනුෂ්‍ය ලෝකයේ සමහර කොටසක් මම දැකලා තියෙනවා විරූපී වෙලා ඉපදෙනවා. මේ විරූපී කොටසක් වෙලා ඉපදෙන අය ඉන්නවා. දුර්වර්ණ වෙලා. තව කෙනෙක්ට බලන්න බැරි තරමටම දුර්වර්ණ වෙලා ඉපදෙන මිනිස්සු ඉන්නවා මේ ලෝකයේ තුල. එහෙම කොටසක් ඉපදෙන්නේ ඇයි භාග්‍යවතුන් වහන්සේ? බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා මානවකය මේ ලෝකේ මනුස්ස කොට්ටාසයක් ඉන්නවා තරහ, වෛරය, ඉරිසියාව කියන දේවල් වලින් පිරිච්ච. අපි දන්නවා මේ බුදුරජාණන් වහන්සේ උපමාවකින් පවා පෙන්නලා දීලා තියෙනවා තමන්ගේ ජීවිතේ එක් මාරයක් තමයි මේ වෛරය කියන එක. මිනිස්සු වෛර කරන එක, තණ්හාව, ව්‍යාපාදය මෙන්න මේ නිසා තමයි මිනිස්සු දුර්වර්ණ වෙලා කැත විදියට උප්පත්තිය ලබන්නේ. මිනිස්සෙන්ට තව මිනිස්සෙක්ට ප්‍රසන්න වෙන විදිහේ වර්ණයක් නොලැබෙන්නේ, විරූපී වෙන්නේ අනුන්ට තරහ පෙන්නලා වෛර කරලා ව්‍යාපාදයෙන් ජීවත් වෙනකොට පින්වත්. අපි දන්නවා මේ ලෝකේ තරහ ගන්න නැත්තේ කවුද? පෘථග්ජන මිනිස්සු හැටියට අපි කාටවත් තරහ යනවා. අපි අකමැති දෙයක් දකිනකොට අපිට තරහ යන්නේ නැද්ද? තරහ යනවා. අපි අකමැති පුද්ගලයෙක් දකිනකොට අපිට තරහ යන්නේ නැද්ද? අපිට තරහ යනවා. නමුත් අපි ඒ දේවල් ඉවසගෙන ඒ දේවල් යටපත් කරගන්න ඕන. අපිට තව කෙනෙක්ගෙන් බැනුමක් කෙනකොට අපි ඒ කෙනාට ආයෙ බයින් එක නෙවෙයි කරන්න ඕන. අපිට යම්කිසි පුද්ගලයෙක් බයිනවා නම් වෛර කරනවා නම් පින්වත්නි අපිට ඒක ධර්මයේ ඇසුරෙන් ගන්නකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහට මේ පුද්ගලයාගෙන් මම බැනුම් අහන්නේ පෙර සසරේ මම කරපු කර්මයක් නිසා. මේ පුද්ගලයා මට මෙච්චර වෛර කරන්නේ මම පෙර සසර කරපු කර්මයක් නිසා. ඒ නිසා මම නැවත කිපිලා මේ මිනිස්සයාට වෛර කරලා බැනලා මම තවත් නිරේ නොවැටි. මම මේ ලැබිච්ච මනුෂ්‍යාත්මේ මේ ආත්මෙවත් ඒ කර්ම විපාකයෙන් මිදෙනවා කියන චේතනාව හිතේ තියාගන්න. කවුරු හරි බයිනකොට වෛර කරනකොට නිතරම සමංග ජීවිතයේට හොඳ හෝ නරක හෝ සිද්ධ වෙනකොට හිතන්න මේ දේවල් සිද්ධ වෙන්නේ ගියාත්ම භාවයේ මම කරගත්ත කර්ම විපාකයක් නිසා වෙන්නේ කියලා. හිතලා ඒක අකුසල දෙයක් නම් ඒකට විසඳුම තියෙන්නේ මේ ආත්මේ අපි ඒකට කුසල කර්මයක් සිද්ධ කරගන්න ඕන. ඊනම් පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විරූපී වෙලා උපදින්න හේතුව තමයි නිතර තරහ, වෛරය, ව්‍යාපාදය
ඇතිව ජීවත් වෙන නිසා. මේ සුභමානවකයා ඊළඟ කාරණාව දේශනාක සඳහන් කරනවා පින්වත්නි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ මිනිස්සු අතර මම දැක තිබෙනවා සුරූපී ලස්සනම ලස්සන උත්පත්තිය ලැබු මිනිස්සු ඉන්නවා. කුමක් නිසාද මේ ලස්සන වෙලා සුරූපී වෙලා ඉපදුනේ? බුදුරජාණන් වහන්සේ මේකට පිළිතුරු දෙනවා මානවකය මේ සමාජයේ ජීවත් වෙන මිනිස්සු අතර ඔබ දැක තිබෙනවාද මෛත්‍රී සහගතව ජීවත් වෙන මිනිස්සු? මෛත්‍රියෙන් තව කෙනෙක්ට මෛත්‍රී කරනවා, ඒ පුද්ගලයා ගැහුවත් බැන්නත් මෛත්‍රී කරනවා පින්වත්නි. මං අර මුලින් කලින් සඳහන් කරපු විදිහටම කවුරු හරි කෙනෙක් Tamanට බයිනවා නම් අනේ මේ පුද්ගලයා මට බයින්නේ මම ගියාත්ම කරගත්ත කර්ම විපාකයක් වෙන්නේ නැති. මේ මිනිස්යාගෙන් මට බැනුම් අහන්න මේ මිනිස්යාට මම ඊළඟ ගියාත්ම බයින්නේ නැති. මේ මිනිස්සයා මේ ආත්මේ මට මෙච්චර වෛර කරන්නේ මම ගියාත්මේ මේ මිනිස්සයාට වෛර කරන්නේ නැති කියලා හිතලා මේ ආත්මෙවත් කිපෙන්නේ නැතුව මේ මිනිස්සයාට මෛත්‍රී කරන්න ඕන, මම මේ කර්ම විපාකයෙන් මිදෙන්න ඕන කියලා මෛත්‍රී චේතනාවෙන් අපි නිතරම ජීවිතය ගත කරනවා නම් මෛත්‍රී කරන්න ඉස්සෙල්ලාම පුරුදු වෙන්න තමන්ගේ ජීවිතේට මෛත්‍රී කරන්න. තමන්ට මෛත්‍රී කරගෙන යනුන්ට මෛත්‍රී කරන්න ඕන. එනිසා තමන්ගේ ජීවිතයට මෛත්‍රී කරගන්න. තමන්ගේ ජීවිතයට මෛත්‍රී නොකරගන්න නිසා තමයි සියදිවි නසා ගන්න දේවල් පවා සිද්ධ වෙන්නේ. කර්මානුරූපවයි මේ හැමදේම සිද්ධ වෙන්නේ. ඒ නිසා ජීවිතේ මෛත්‍රී භාවනාව, මෛත්‍රිය සියලු සත්වෝ කෙරෙහි අපිට මෙත් වඩන්න පුළුවන් නම් අපි සුරූපී ලස්සන පුද්ගලයෝ බවට පත් වෙනවා පින්වත්නි. ඊළඟ කාරණාව තමයි මේ සුභ මානවකයා අහනවා බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ සමහර මිනිස්සු ඉන්නවා නීච කුලවල උපදිනවා. නීච කුලවල කියන්නේ පින්වත්නි පහත් කුලවල උපදින මිනිස්සු ඉන්නවා. මේකට හේතුව කුමක්ද බුදුරජාණන් වහන්සේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි මානවකයෝ ඔබ දැක තිබෙනවාද මේ සමාජයේ මිනිස්සු අතර ඉන්නවා අධික මාන්නෙන් ජීවත් වෙන මිනිස්සු. මේ අධික මාන්නෙන් ජීවත් වෙන මිනිස්සු තමයි මේ නීච කුලවල අඩු කුලවල ඉපදෙන්නේ. මාන්නය වැඩි වෙනවා එයාට වඩා මට තියෙනවා. එයා ගාවට යන්නේ ඇයි මම? එයාට සමානව මටත් තියෙනවා. මේ මානය කියන එක බුදුරජාණන් වහන්සේ ප්‍රභේද වශයෙන්ුත් පෙන්වලා දීලා තියෙනවා පින්වත්නි. සෙය්‍යමාන, සදිසමාන, හීනමාන ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. ඉතින් මේ මාන්නය කියන එකත් තමන්ගේ ජීවිතේ කර්ම විපාක ලබන්න වෙන දෙයක්, අකුසල කර්මයක්. තව කෙනෙක්ට හිංසා පීඩා පමුණවන තරමට මාන්නය අධික වෙන මිනිස්සු ඉන්නවා. මම යාට වැඩිය උසස් නිසා මම යාව ආශ්‍රය කරන්නේ මොකටද කියලා මාන්නෙන් ඉන්නවා. මිනිස්සෙක් දැක්කම අඩුම තරමේ hina නොවි උද්දච්චකමෙන් යන මිනිස්සු අපි මේ සමාජේ දැකලා තියෙනවා. මිනිස්සයා කාර් එකක වාහනයක ඇවිල්ලා තව මිනිස්සෙක් තමන්ට තියෙන ෆුඩ් බයිසිකලේ හරි එනවා නම් ඒ මිනිස්සයාව ගණන් ගන්න නැති ගාන රද සමාජයේ වැටිලා තියෙනවා. ඒ තරම්ම අධික මාන්නෙන් මිනිස්සු ජීවත් වෙනවා අද සමාජය තුල. බුද්ධ කාලයේ පමණක් නෙවෙයි පින්වත්නි, එතකොට අද වර්තමානයේ වෙනකොටත් මේ කරුණ පිහිටනවා. මෙන්න මේ කර්මානු රූපව තමයි මේ සමාජයේ මිනිස්සු කොටස් වලට බෙදිලා තියෙන්නේ පින්වත්. ඒ නිසා ඔබ මාන්නෙන් ජීවත් නොවී හැකිතාක් නිහතමානීව ජීවත් වෙන්න බලන්න. එතකොට තමයි අපි මේ හොඳ උත්පත්තියක් ඇතුව උපදින්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මාන්න අධිකව මේ විදිහට ජීවත් වෙන මිනිස්සු කිසිම කෙනෙක් ආශ්‍රය කරන්නේ නැහැ. සිල්වත් ගුණවත් කෙනෙක් දැක්කහම වඳින්නේ කරන්නේ නැහැ. බලන්න පින්වත්නි, තෝදෙය්‍ය බ්‍රාහ්මණයාට තිබ්බෙත් මේ ගතිගුණමයි නේද? එයාගෙත් තිබ්බ මාන්නයක්. ඒ මාන්නය නිසා එයා සිල්වත් ගුණවත් කට්ටියට වැන්දේ නැහැ. සිල්වත් ගුණවත් අය පිළිගත්තේ නැහැ. ඉතින් මේ මාන්නය තියෙන පුද්ගලයෝ එහෙමයි. එයා මට වඩා වැඩිමල් වුණා කියලා මම මොකටද එයාට සීට් එක දෙන්නේ? ඒ විදිහට මාන්නෙන් කටයුතු කරන පුද්ගලයන්ගේ අකුසල කර්මය නිසා හීන කුලවල උපදින්න සිද්ධ වෙනවා. අපායේ ගිහිල්ලා දුක් විඳලා තමයි පින්වත්නි මනුෂ්‍යාත්මයක් ලැබුවාම මෙවැනි කුලවල ඉපදෙන්නේ. ඊළඟ කාරණාව හැටියට මේ බ්‍රාහ්මණය අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම දැකලා තියෙනවා මේ මිනිස්සු අතර උසස් කුලවල උපදින මිනිස්සු ඉන්නවා. උසස් කුලවල ඉපදෙන මිනිස්සු
කුමන කර්ම විපාකයේ කුමන කුසල කර්මයේ නිසාද උසස් කුලවල ඉපදෙන්නේ? බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මානවකය මේ සමාජය තුල ඉන්නවා නිහතමානී ගති පැවතුම් ඇති පුද්ගලයෝ. සිල්වත් ගුණවත් අයට ගරු කරන, භික්ෂුන් වහන්සේ නමක් දැක්කත් වැඳුම් පිදුම් කරන, කවුරු දැක්කත් සුහොඳව කතා බහ කරන එහෙම මිනිස්සු අපි මේ සමාජය තුලත් දැකලා තියෙනවා. මාන්න අධික මිනිස්සු වගේම තමයි පින්වත්නි මාන්නෙන් තොරව නිහතමානී මිනිස්සු අපි මේ සමාජය තුල දැකලා තියෙනවා. ඉතින් නිහතමානී ගති පැවතුම් ඇතුව අපි ජීවිතය ගත කරාම තමයි උසස් කුලවල උපදින්න වාසනාව ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මානවකයේ උසස් කුලවල උපදින්නේ දිව්‍ය ලෝකයේ සම්පත් විඳලා ඇවිල්ලා මනුස්ස ලෝකයේ උසස් කුලවල උපදිනවා නිහතමානී ගති පැවතුම් ඇති පුද්ගලයෝ. ඊළඟ කාරණාව අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ මිනිස්සු අතර සමහර පුද්ගලයෝ ඉන්නවා දිලිඳු වෙලා උපදිනවා. දිලිඳු වෙලා උපදිනවා කියන්නේ පින්වත්නි දුප්පත් වෙලා. එදා වේල කණ්ඩ නැහැ, ගෙදර හාල් ඇටයක් නැහැ. මෙන්න මේ විදිහේ සමාජයක් අද මේ සමාජෙත් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කාලෙත් තිබිලා තියෙනවා පින්වත්නි. මේ වර්තමාන සමාජෙත් එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මානවකයේ මේ සමාජය ඔබ දැක තිබෙනවාද? සමහර මිනිස්සු ඉන්නවා දන් දෙන්න පුළුවන්කමක් තිබ්බට දන් නොදී ඉන්නවා. බාහන තෝදෙය බ්‍රාහ්මණයත් පින්වත්නි කවදාවත් දන් දීපු කෙනෙක් නෙවෙයි. ගෙදරට යමක් ඉල්ලගෙන කෙනෙක් ආපුවාම එළවන මිනිස්සු අපි දැකලා තියෙනවා. කොච්චර Tamanda දෙයක් දෙන්න තිබ්බත් ඒ පුද්ගලයෝ ඒ දේ දෙන්නේ නැහැ. ඔබ හොඳට මතක තියාගන්න. බස් එකේ නගිනකොට සමහර වෙලාවකට හිඟන්නු යාචකයෝ බස් එකට නැගලා කීයක් හරි ඉල්ලන්න පුළුවන්. ඒ ඉල්ලන මොහොතේ ඔබ ළඟ තියෙන්නේ වැඩිපුර යමක් ඔහුට දෙන්න තියෙනවා නම් රුපියලකින් හරි. ඒ ඔබට දෙන්න තියෙන්නේ පින්වත්නි ඔබ ගිය ආත්මේ දන් දීපු නිසාවෙන්. ඒ නිසා මේ ආත්මේ ඒ දේ නොදී කුහකකමින් ලෝභකමින් තෘෂ්ණාවෙන් රැස් කරලා ඊළඟ ආත්ම භාවයේ දිලිඳු ආත්මයක උපදින්න දුප්පත් ආත්මයක උපදින්න හිතන්නවත් එපා. ඒක කර්මය අනුව එහෙම ඉපදුනහම අපි හිත තුල මේ කරුණ ඔක්කොම හට ගන්නවා. ඇයි අපේ හිතෙන් අපි ගැන කලකිරීමක් ඇති කරගන්නේ නැද්ද? මේක මොන කර්මයක්ද කියලා තමන්ගේ ජීවිතේටම වෛර කරගන්නේ නැද්ද? එහෙම කරගන්නවා. මේ කොරෝනා වසංගතය හමුවේ වුණත් දුක් පීඩාවට පත්වෙච්ච මිනිස්සු අපි හොඳටම දන්නවා. හාලටයක් ගෙදර කන්න බොන්න නැති මිනිස්සු එහෙම ඉපදෙන්නේ මෙන්න මේ කර්මානුරූප පින්වත්නි දන් නොදීමේ අකුසල කර්මය නිසා. මෙයාලා දන් නොදී ජීවත් වෙලා අවසානයේ මේක මතක් වෙනකොට මරණ මංචකයේ අපායට ගිහිල්ලා දුක් විඳලා මනුෂ්‍යාත්මයක් ලැබුවාම දිලිඳු ආත්මයක් වෙලා උත්පත්තිය ලබනවා පින්වත්නි. මේ සුබ මානවකයා ඊළඟ කාරණාව අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ සමහර මිනිස්සු ඉන්නවා ධනවත් වෙලා උපදිනවා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා මානවකය මේ ලෝකේ සමහර මිනිස්සු ඉන්නවා දන් දෙන්න නිතරම දෑත් පිරිසිදුව තියාගෙන ඉන්නේ දන් දෙන්න. තමන් කන බොන වෙලාවේ පවා තව කවුද එන්නේ කන්න බොන්න දෙන්න කියලා තමන් හිත පිරිසිදුකමෙන් තියාගෙන ඉන්නේ. දානයක් කියන්නේ පින්වත්නි හිතින් අත්හරින දෙයක්නේ. එතකොට මේක දීලා අපි කියවන්නවත් යන්න හොඳ නැහැ. සමහර මිනිස්සු ඉන්නවා තව කෙනෙක්ට කන්න ටිකක් දුන්නත් ඔක මැරෙනකම්ම කියවනවා අර මිනිස්සයාට මම කන්න දුන්නා ඒ මිනිස්සයා ඔහොම ඉන්නේ මම හින්දා. එහෙම හිතින් අල්ලගත්ත දානයක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න පින්වත්නි හිතින් අත්හරින දානයක්. ඒ වගේ දන් දීපු මිනිස්සු තමයි පින්වත්නි ධනවත් වෙලා උපදින්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේ මිනිස්සු නිතර දෙවේල ගෙදර බලාගෙන ඉන්නේ කවුරු හරි එනවද දන් දෙන්න. Tamanda වැඩිපුර යමක් තියෙනවා නම් ඒක පුළුවන් විදියට තව කෙනෙක්ට දෙන්න සූදානමින් ඉන්න මිනිස්සු අපි මේ සමාජේ දැකලා තියෙනවා. එහෙම දන් දෙන මිනිස්සු ඊළඟ ආත්ම භාවයේ කර්ම විපාක හැටියට කුසල කර්මයක් හැටියට ධනවත් පුද්ගලයෝ බවට පත් වෙලා උත්පත්තිය ලබනවා පින්වත්නි. දැන් කරුණු 12ක් සඳහන් කරා. අන්තිම කාරණා දෙක හැටියට මේ සුබ මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයේ සමහර මිනිස්සු අතර එක කොට්ටාසයක් ඉන්නවා මන්ද බුද්ධික උපදින ප්‍රඥාවෙන් හීන පුද්ගලයෝ. දෙයක් කිව්වට වටහා ගන්න බෑ. ඒ දේ තේරුම් ගන්න බැරි පුද්ගලයෝ උපදිනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ. මේම
මිනිස්යෝ උත්පත්තිය ලබන්නේ කුමක් නිසාද? කුමන කර්මයක් හේතු කරගෙනද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුබ මානවකය මෙවැනි මන්ද බුද්ධිකයන් මේ ලෝකේ පහළ වෙන්නේ ඔබ දැක තිබෙනවාද? මනුෂ්‍යාත්මවල සමහර කොටසක් ඉන්නවා තව කෙනෙක් කියන දෙයක් පිළිගන්න කැමති නැහැ. සිල්වත් ගුණවත් ප්‍රඥාවන්ත පුද්ගලයෝ ළඟට ගිහිල්ලා නොදන්න දෙයක් අහගන්න කැමති නැහැ. ධර්ම සාකච්ඡා කරන්න කැමති නැහැ. බණ පොතක් කියවන්න කැමති නැහැ. මෙන්න මේම පුද්ගලයෝ මාන්නෙන් ඉන්න මේ පුද්ගලයෝ තමන්ගේ මතේ විතරයි හරි කියලා හිතාගෙන කර්මඵල විශ්වාසයක් නැතුව ජීවත් වෙන පුද්ගලයෝ මානවකය මන්ද බුද්ධික වෙලා උත්පත්තිය ලබනවා. සමහර වෙලාවට මේ අස කන නාසය දිව ශරීරය කියන දේවල් අංග විකල භාවයට පවා පත් වෙලා උත්පත්තිය ලබනවා. අරුමතර මේ උතුරු දකුණ කියන පැති දෙකවත් පෙන්න ගන්න බැරි ඒ තරම් මන්ද බුද්ධික භාවයට පත් වෙලා ඉපදෙන මිනිස්සු මේ ලෝකේ ඉන්නවා පින්වත්. ඒ කාරණාව තමයි අධික මාන්නය සමග ධර්ම සාකච්ඡා නොකිරීම, දහම් පොත් කියවන්නේ නැතුව ඉන්න එක, තමන්ගේ මතයට වැඩ කරලා අධර්මිෂ්ඨකම් සිද්ධ කරගන්න එකේ අකුසල කර්මයන් හැටියට පෙන්වලා දීලා තියෙනවා. අපි දැකලා තියෙන සමහර පුද්ගලයෝ කැමති අය ඉන්නවා ධර්ම ශ්‍රවණය කරන්න කැමති අය බුද්ධ කාලේ පවා බුදුරජාණන් වහන්සේ මුණ ගැසෙන්න පුද්ගලයෝ යොදුන් ගණන් දුර ගව් ගෙවාගෙන තමයි මේ ධර්ම සාකච්ඡාවලට පැමිණියේ. අද කාලේ විහාරස්ථානයකට ගියත් ධර්ම සාකච්ඡා කෙසේ වෙතත් සමහර උදවිය ස්වාමින් වහන්සේලාත් සම්පප්පලාපාවලට අල්ලගන්න. පන්සලට ඇවිල්ලා භික්ෂුන් වහන්සේත් තමක ධර්ම සාකච්ඡා නොවේ. තව කවුරු හරි දායකයෝ වගේක් අල්ලගෙන ඒ දායකයන්ගේ එක්ක වැරදි කියනවා. එක්ක ස්වාමින් වහන්සේගේ තව ස්වාමින් වහන්සේ නමක් විවේචනය කරනවා. මේ දේවල් වලට විහාරස්ථාන වලට යන්න එපා පින්වත්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මන්ද බුද්ධිකයෙක් වෙලා මේ ලෝකෙ ඉපදෙන්නේ මෙන්න මේ විදිය ධර්ම සාකච්ඡා ධර්ම ශ්‍රවණය කරන්න යන්නේ නැති පුද්ගලයෝ, අධික මාන්නෙන් දෙයක් පිළිගන්නේ නැති පුද්ගලයෝ. ඒ නිසා ඔබ විහාරස්ථානයකට ගිහිල්ලා ස්වාමින් වහන්සේත් සමග සම්පප්පලාපා යෙදෙන්නේ නැතුව ඒ ගමේ අවට ඉන්න තව මිනිස්සු අරගෙන මේ මිනිසුන්ව විවේචනය කරන්නේ නැතුව ස්වාමින් වහන්සේත් එක්ක ධර්ම සාකච්ඡා කරන්න පුරුදු වෙන්න. මේ වර්තමාන සමාජයේ සිද්ධ වෙන දෙයක් මම මේ සඳහන් කරේ. මේ දේ නෑ කියන්න කාටවත් බෑ. මොකද විහාරස්ථාන වලට ඇවිල්ලා ඒ විදිහට මේ නිවන් මාර්ගට යන්න පින්කම් කරන්නේ මොනවද? ඒවා පැත්තකින් තියලා සමාජෙ මිනිස්සු විවේචනය කරමින් වෙන වෙන කුණු ගොඩවල් අදිමින් කතා බහ කරන සමහර දායක පින්වත් ඉන්නවා. ඉතින් ඊටාම කරුණාවෙන් ඔබට කියන්නේ විහාරස්ථානකට ගිහිල්ලා ස්වාමින් වහන්සේ නමක් මුණ ගැහුණාම තමන්ගේ තියෙන දහම් කරුණු ජීවිතයේ තියෙන ප්‍රශ්න විසඳගෙන ධර්ම සාකච්ඡාවන් සිද්ධ කරන්න. ඒ යහනිසංශයක් හැටියට පින්වත්නි දන්නවා මේකේ අනිත් එක තමයි අන්තිම එක සුභමානවකයා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයේ සමහර මිනිස්සු අතර මහා ප්‍රඥාවන්තයන් බිහි වෙනවා. ඒ මොන කර්ම විපාකයේ නිසාද? කලින් සඳහන් කරපු එකේ අනිත් පැත්ත පින්වත්නි. දුරගව් ගෙවාගෙන ගිහිලා සමහර මිනිස්සු ඉන්නවා භික්ෂුන් වහන්සේලාගෙන් ස්වාමින් වහන්සේලාගෙන් දැනුගත් කට්ටියගෙන් Taman නොදන්නා දහම් කරුණු විමසලා ඒවා විසඳගෙන දහම් මාර්ගයේ ධාර්මික ජීවිත ගත කරන මිනිස්සු අපි දැකලා තියෙනවා. ආන්ගේ මිනිස්සුන්ට ඒ කුසල කර්ම බලයෙන් මහා ප්‍රඥාවන්තයින් වෙලා උත්පත්තිය ලබන්න වාසනාව තියෙනවා. මේ කරුණු 14 තමයි බුදුරජාණන් වහන්සේ සුභමානවකයට පැහැදිලි කරාම මහා සතුටටපත් වෙලා බුදුරජාණන් වහන්සේගේ 108ක් මගුල් ලකුණු තියෙන ශ්‍රී පාදයේ බැඳ වැටිලා වහන්සේට ගෞරවයෙන් নমස්කාර කරනවා. දහම් මැස පහළ වෙනවා. මෙයා නිවැරදි මාර්ගයේ යනවා පින්වත්නි. දැන් මේ කරුණු 14 ඔබේ ජීවිතේ ඔබට ලැබිලා තියෙන මොන කර්ම විපාකයක් නිසා මොන වගේ මනුෂ්‍ය ආත්මයක්ද මොන වගේ මනුෂ්‍ය ජීවිතයක්ද කියලා ඔබ හිතලා බලන්න. සමහර වෙලාවට ඔබට දීර්ඝායුෂ ලැබිලා තියෙන්නත් පුළුවන්. මේ ආත්ම භාවයේ දීර්ඝායුෂ ලැබිලා ප්‍රාණඝාතය කරන පුද්ගලයන් ඉන්නත් පුළුවන්. ඒ නිසා ඔබ කරුණාවෙන් මෛත්‍රියෙන් මතක් කරන්නේ මේ ආත්ම භාවයේ දීර්ඝායුෂ ලැබිලා තියෙනවා නම් ඔබ ප්‍රාණඝාතයේ යෙදීම වළකින්න. සත්තුන්ට අවිහිංසාව හිංසා නොකර සත්තුන්ට මෛත්‍රිය කරන්න පුරුදු වෙන්න.
ප්‍රාණඝාතය නොකර ඒකේ ඵල විපාක හැටියට ඔබට දීර්ඝායු සම්පන්නිය ලැබෙනවා පින්වත්නි. මේ ආත්ම භාවයේ පුරුදු කරන්න. මොකද මරණය කියන එක මේ කර්මයත් එක්ක අපිට මොන වගේ විදිහට ඇවිල්ලාද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. නිරෝගී සම්පත් ඇතු උත්පත්තිය ලැබපු අය ඉන්නෝ. හාමුදුරනේ මේ වෙනකන් මට උණක් හෙම්බිරිසාවක් ඇස්සක් හැදිලා නැහැ කියලා කියන්න පුළුවන් පුද්ගලයන් ඇති. ඉතින් ඒ නිසා ඒ සියලුම දෙනා ඒ පින්කම් කරන අපි දන්නවා දැන් මම මේ සඳහන් කරපු කරුණු 14ෙම පින්වත්නි මේකේ ධනවත් පුද්ගලයෝ ඉන්නවා. නමුත් සල්ලි තිබ්බට මේ ආත්ම භාවයේ මිනිස්සෙක්ට එක රුපියලක් දෙන්නේ නැති හාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට දානයක් නොදෙන අඩුම තරමේ දුගී මගී යාචකයෙකුටවත් දානයක් නොදෙන මිනිස්සු ඉන්නවා පින්වත්නි ධන සම්පත්තිය ඇතුව. මේ ආත්ම භාවයේ විතරයි අපිට ඒ දේ හම්බෙන්නේ. අපිට ඊළඟ ආත්ම භාවයේ ඒ වගේ ධන සම්පත්තියක් ලැබෙන්නේ නැහැ. මේ ආත්ම භාවයේ අපි දන් දෙන්නේ නැති නිසා. නිසා මේ කරුණු 14ම මේ කර්මයන් වලට භාජනය වෙලා ඉන්න මේ සියලුම සත්වයෝ මේකෙන් හොඳ තැන්වල ඉන්න අය මේ වර්තමාන සමාජයේ ඇති ඒ හොඳ තැන්වල ඉන්න කට්ටිය ඊළඟ ආත්මෙත් හොඳ මනුෂ්‍යාත්මයක් ලබන්න නම් දිව්‍ය ලෝක සම්පත්තියක් ලබන්න නම් මේ කරුණු තවත් වඩා වර්ධනය කරගන්න. මේකෙන් තවත් අවීචි මහ නරකයට වැටෙන්න නම් හදන්න එපා. කර්මය කියන එක අපි කාටත් පොදුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඒකයි. මේ ලෝකේ මිනිස්සු මේ ලෝකේ මිනිස්සයා කියන සත්වයා කොටස් වලට බෙදලා තියෙන්නේ. මෙන්න මේ කර්මයෙන්. මේ සත්වයා කොටස් වලට බෙදලා තියෙන්නේ මෙන්න මේ කර්මය නිසා. ඒ නිසා මතක තියාගන්න මේ ලෝකේ තිරිසන් සතාගේ ඉඳලා මිනිස්සයා දක්වාම ජීවිත හැඩි ගැසිලා තියෙන්නේ. හීන ප්‍රහීන වෙලා තියෙන්නේ මෙන්න මේ කර්මය මුල් කරගෙන. කර්මය දායාද කරගෙනයි අපි මේ ජීවිත ගෙවන්නේ. ඒ නිසා අපගේ ජීවිත තව ඉදිරියට මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද කියන එක අපි දන්නේ නැහැ. කර්මයයි ඒක අපේ තීරණය කරන්නේ. අපි ගියාත්ම භාවවල සිද්ධ කරගත්ත කුසල් අකුසල් දෙක අනුව තමයි අපි මේ මනුෂ්‍යාත්මේ ජීවිතය ගෙවන්නේ. අන්න ඒ නිසා තමයි පින්වත්නි අපි පුළුවන් කාලේ අපිට හයිය හත්තියේ තියෙන කාලේ පුළුවන් තරම් වීරිය වඩලා කුසල් දහම් ජීවිතයට සිද්ධ කරගන්න. පුළුවන් තරම් පන්සිල් රකින්න. gedara නිතරම බුදුන් වඳින්න. බුද්ධ ගෞරවය, ධම්ම ගෞරවය, මහා සංඝ රත්නය කෙරෙහි ගෞරවයෙන් කටයුතු කරන්න. මේ සූත්‍ර දේශනාවෙන් ඔබගේ ජීවිතයට ලැබිලා තියෙන කර්ම විපාකය මොකක්ද කියලා අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන තමන්ගේ ජීවිතයේ තියෙන අඩුපාඩු සකස් කරගන්න මේ උතුම් වූ ධර්ම දේශනාමය කුසල බලය ඔබ සියලුම දෙනාට හේතු වාසනා වේවා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි දෙවියන් පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති.